11 ශ්‍රේණිය 13 වන පාඩම සමීකරණ පාඩමටයි දැන් අපි ගමන් කරන්නට යන්නේ. මේ සමීකරණ පාඩම අධ්‍යයනය කරන්නට පෙර ආතුව මේක මේ වීඩියෝ නරඹන්නට පෙර ආතුව ඔබ 10 ශ්‍රේණිය සඳහා මම නිකුත් කරලා තියෙන සමීකරණ පාඩම 10 ශ්‍රේණියේ සමීකරණ පාඩම සම්පූර්ණයෙන්ම නරඹලා ඒකේ ගණන් හදලා ඒ 10 වසර මට්ටම සම්පූර්ණ කරගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. හේතුව අපි 10 වසර මට්ටමේදී සරල සමීකරණ කොටසත් සමගාමී සමීකරණ කොටසත් ඊට අමතරව වර්ග සමීකරණ කොටසත් ඉගෙන ගත්තා. එතනදී ඉතා පුළුල්ව සමගාමී සමීකරණ අප ඉගෙන ගන්නවා. සරල සමීකරණත් ඉතා පුළුල්ව ඉගෙන ගන්නවා. වර්ග සමීකරණ තමයි යම් තාක් දුරකට ඉගෙන ගන්නෙ. ඒ සමීකරණ දැනුම සහිතව 11 වසරට පිවිසෙනවා නම් මේ 11 වසර මේ කොටස ඔයගලන්ට ඉතාමත් පහසු වෙනවා. මම මේකේ 11 වසර පාඩමේදී සමගාමී සමීකරණ වල පටන් ගන්නෙම 11 වසර මට්ටමේ. ඒකම නිසා 10 වසර මට්ටම අනිවාර්යයෙන්ම නරඹලා ඒක අධ්‍යයනය කරලා ඒක පුළුවන් වුණාට පස්සේ මේ සමගාමී සමීකරණ ඔයගොල්ලෝ බලන්නට ඕන කරන්නට ඕන. ඒක නිසා මේ වීඩියෝවට යටින් මම මේ 10 වසර පාඩමට අදාළ වීඩියෝයේ ලින්ක් එක දාලා තියෙනවා. ඕගොල්ලෝ ඒක බලන්න, ඒ ගණන් හදන්න. ඉන් අනතුරුව මෙම සමීකරණ පාඩම අධ්‍යයනය කරන්න මේක බලලා මේකේ ගණන් හදන්න ලෙස මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. බලන්න මේ පළවෙනි ගාන ඔයගලන්ට දිස්සන පළවෙනි ගාන. මේක 10 වසර මට්ටමත් එක්ක ටිකක් වෙනසකට තියෙන භාගමේ සංඛ්‍යා අවිල්ලා තියෙන එක. භාගමේ සංඛ්‍යා තියෙනවා. සමගාමී සමීකරණ හොඳට පුළුවන් ළමයට මේ ගණන් තේරුම් ගැනීම එච්චර අමාරු වෙන්නේ නැහැ. ඒක නිසා මම කිව්වේ 10 වසරේ ටික හොඳින් අධ්‍යයනය කරගන්නට කියලා. අපි සුපුරුදු විදිහට මේ සමීකරණ දෙක එක දෙක වශයෙන් නම් කරගන්නවා. එක දෙක වශයෙන් නම් කරගෙන මේක පළවෙනි සමීකරණය, මේක දෙවෙනි සමීකරණය. ඊට පස්සේ අපි බලන්නට ඕන ළමයි මේ සමීකරණයේ පළවෙනි සමීකරණය ඔකට පැහැදිලිව පේනවා හරේ 2 සහ 3 තියෙනවා. හරේ 2 සහ 3. හරේ 2 සහ 3 ඉවත් කර ගැනීම සඳහා අපි 2 සහ 3 කුඩා පොදු ගුණාකාරයෙන් මුළු සමීකරණයම වැඩි කරනවා. 2 සහ 3 කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 6. ඒ නිසා මුළු සමීකරණය අපි 6ෙන් වැඩි කරනවා. 6ෙන් වැඩි කරද්දී 2න් 1යි x වැඩි කිරීම 6. මොන මෙතන එක ලියන පළවෙනි සමීකරණය වැඩි කරනවා 6ෙන්. පළවෙනි සමීකරණය 6ෙන් වැඩි කරනවා. ඊළඟට මෙතනත් අපි වැඩි කරන්න ඕන 3න් 1යි y කියන එකත් 6ෙන් වැඩි කරන්නට ඕන. ඊළඟට 20 කියන එකත් වැඩි කරන්නට ඕන 6ෙන්. 20 කියන එකත් 6ෙන් වැඩි කරන්නට ඕන. මේක කැපෙනවා ඊට පස්සේ 2 1යි 2 3යි. 3 වැඩි කිරීම x 3යි x කියලා එනවා. ධන එතන කැපිලා එනවා 3 1යි 3 2යි 2යි y කියලා එනවා. සමානයි 120ක් කියලා එනවා. මේක අපි නම් කරගන්නවා තුන්වෙනි සමීකරණය කියලා. තුන්වෙනි සමීකරණය. ඊට පස්සේ බලන්න මේකේ දෙවෙනි සමීකරණයේ 4 සහ 6 කියන එක තමයි හරේ තියෙන. 4 සහ 6. 4යි 6යි කුඩා පුදුනාකාරය 12යි. ඒක නිසා අපි මේක වැඩි කරනවා 12න්. දෙවෙනි සමීකරණය වැඩි කරනවා 12න්. දෙවෙනි සමීකරණය වැඩි කරනවා 12න්. දෙවෙනි සමීකරණ 12න් වැඩි කරද්දී අපි වැඩි කිරීමේ පියවර ලියා ගමු. 4න් 1යි x වැඩි කිරීම 12. ඍණ 6න් 1යි y වැඩි කිරීම 12. බිඳුව වැඩි කිරීම 12. ඔය තමයි දෙවෙනි සමීකරණය 12න් වැඩි කරපු පියවර. එතකොට 4 ඒව 1යි 4 ඒව 3යි. 6 ඒව 1යි 6 ඒව 2යි. එතන මෙතන එනවා 3යි x ඍණ 2යි y සමානයි බිඳුව කියලා එනවා. මේක අපි නම් කරගන්නවා 4 වෙනි සමීකරණයේ විදිහට. දැන් බලන්න ඔයගලන්ට හොඳින් දැන් නිරීක්ෂණය වෙනවා අපේ අරමුණ ඉෂ්ට වෙලා තියෙනවා. සමීකරණ දෙක සාමාන්‍ය මට්ටමට භාග නැතුව ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි මේවල බලන්නට මෙන්න මේ සමීකරණය හොඳින් බලන්න. මේ රවුමක් දාන්නම් තේරුම් ගැනීම සඳහා ඔයගලන්ට. මේ සමීකරණ දෙක දිහා බලද්දී ඊට පස්සේ අපි සාමාන්‍ය විදිහට බලන්නට ඕන මේවල සංගුණක සමානද කියන එක. දැන් මෙතන විශේෂත්වය මේ තුන මෙතන සංගුණකක් සමානයි මෙතන සංගුණකක් සමානයි මෙතන සංගුණක සමානයි. ඊට පස්සේ අපි කරන්නේ සංගුණක සමාන නම් සමීකරණ අඩු කරනවා. ලකුණු අසමාන නම් සමීකරණ දෙක එකතු කරනවා. නැවතත් ඒක හොඳින් අහගන්න. සංගුණක සමාන එක්කනාගේ ලකුණු නිරීක්ෂණය කරන්නට ඕන. සංගුණක සමාන එක්කනාගේ ලකුණු නිරීක්ෂණය කරන්නට ඕන. සංගුණක සමානයි මෙතන හැබැයි x උත් සමානයි y උත් සමානයි. ඒක නිසා මෙතන ලකුණු
මේ සමීකරණ දෙක අඩු කරලා හදන්නත් පුළුවන්. මේ සමීකරණ දෙක එකතු කරලා හදන්නත් පුළුවන්. අඩු කරොත් 3x කැපිලා y වලාගේ මුලින් එනවා. එකතු කරොත් y කැපිලා x වලාගේ මුලින් එනවා. කොහොම හරි මේක කරන්නට පුළුවන්. දැන් මේක ඇත්තටම 9 වසර මට්ටමටපත් වෙලා තියෙන්නේ. 3 සහ 4 මම එකතු කරනවා මේ ගානේදී. 3 සහ 4 එකතු කරනවා. 3 සහ 4 එකතු කරනවා. එකතු කරද්දි බලන්න 3x ධන 2y 3x ධන 2y ධන 3x ඍණ 2y 120යි ධන බිඳුව. මෙතනදී ධන 2y ඍණ 2y කැපෙනවා 6x කියලා එනවා. සමාන 120යි. දෙපැත්තම 6න් බෙදුවාම x සමානයි 20ක් කියලා එනවා. x සමානයි 20යි. ඒ තමයි x වලාගේ. අපි මේක ආදේශ කරන්න පුළුවන් කැමැති සමීකරණයකට. කැමැති සමීකරණයකට ආදේශ කරන්නට පුළුවන්. මම මෙතනදී ආදේශ කරනවා පළවෙනි එක තුන්වෙනි සමීකරණය 3න් ආදේශය. 3න් ආදේශය. 3න් ආදේශය. 3න් ආදේශය කියද්දි 3x ධන 2y සමානයි 120. 3 වැඩි කිරීම 20 ධන 2y සමානයි 120යි. ඊළඟට එනවා මෙතන අගය 60 නේ මෙතන එන්නේ 60 ධන 2y 60 ධන 2y සමානයි 120. 2y සමානයි එහා පැත්තට 60 ගිහලා අඩු වෙලා 60ක් කියලා එන්නේ. අවසානයේ තියෙනවා y සමානයි කියලා. y සමානයි 30ක් කියලා එනවා. ඔක තමයි පළවෙනි ගානේ අවසාන උත්තරේ x 20යි y 30යි කියන එක එනවා අවසාන වශයෙන්. හරි බලන්න මේකේ දෙවෙනි ගාන දිහා. දෙවෙනි ගානේ පළවෙනි සමීකරණයේ තියෙන 6න් 1යි ඍණ 5න් 1යි b සමානයි ඍණ 12. දෙවෙනි සමීකරණයේ තියෙන 3න් 1යි a ධන 4න් 1යි b සමානයි 9 කියන එක. මේකේ පළවෙනි සමීකරණයේ තියෙන හරයට 6 සහ 15 කියන්නේ. 6 සහ 5 කියන එක. 6 සහ 5 ඉවත් කරගන්න එයාගේ කුඩා පොදු ගුණාකාරය වෙන 30න් වැඩි කරන්නට ඕන. අපි පළවෙනි සමීකරණය වැඩි කරමු 30න්. පළවෙනි එක වැඩි කරනවා 30න්. පළවෙනි එක 30න් වැඩි කරද්දී පළවෙනි එක වැඩි කිරීම 30 6න් එක වැඩි වෙනවා 30න්. ගන්න. ඍණ 5න් එක වැඩි වෙනවා 30න්. ඍණ දෙකත් වැඩි කරන්නට ඕන 30න්. අන්න ඊට පස්සේ කැපෙන විදිය 6 1යි 6 5ක් එනවා 5යි a කියලා එනවා. ඍණ. එතන කැපෙද්දි 6යි 6යි b කියලා එනවා. මේක වැඩි වෙලා එනවා 60ක් කියලා. ඒක තමයි අපි සලකන්නේ තුන්වෙනි සමීකරණයේ විදිහට. මේක තුන්වෙනි සමීකරණය. තුන්වෙනි සමීකරණය. හරි ඊළඟට අපි බලනවා දෙවෙනි සමීකරණයේ දිහා. දෙවෙනි සමීකරණේ 3 සහ 4 කියලා තියෙනවා. 3 සහ 4 නිසා අපිට සමීකරණය වැඩි කරන්න ඕන එයාගේ කුඩා පුදුනාකාරය වෙන 12න්. 3න් එක වැඩි වෙනවා 12න්. එතන 4න් එක EB කියන එක 12න් වැඩි කරන්නට වෙනවා. 9 කියන එකත් වැඩි කරන්නට වෙනවා 12න්. එතන 3 ඒවා 1යි 3 ඒවා 4ක් තියෙනවා. 4යි A. මෙතන එනවා 4 ඒවා 3යි B කියලා එනවා. මෙතන 9 වරක් 12 කියලා කියන්නේ 108ක් කියලා එනවා. 108ක්. ඒක අපි සලකනවා 4 වෙනි සමීකරණය. හරි මම දැන් ওই දක්වා ආවට පස්සේ සමීකරණ දිහා බලනවා. මෙතන අපි දැන් කතා කරන්නේ තුන්වෙනි එකයි හතරවෙනි එකයි ගැනනේ. මෙතන 5යි a මේක 4යි a. එයාගේ සංගුණක දෙක වෙනස්. මෙතන b 6යි මෙතන b 3යි. එයාගේ සංගුණක දෙක වෙනස්. සංගුණක දෙක වෙනස් නම් අපි දන්නවා ඊළඟට අපි කරන්නේ සංගුණ සමාන තත්ත්වයට පත් කරගන්න සමීකරණ දෙකම හෝ එකක් වැඩි කරන්න ඕන. අපි 10 වසරේදී අපි මට්ටම කරා. එතකොට මෙතන සමීකරණ එකක් වැඩි කරලා සමාන කර ගැනීම හැකියාවක් තියෙනවා. මෙතන 6යි b කියලා තියෙනවා. මෙතන 3යි b කියලා තියෙනවා. අපිට 3යි b 3 6 කරන්න ලේසි දෙකෙන් වැඩි කරලා. ඒක නිසා අපි 4 වෙනි සමීකරණය වැඩි කරනවා දෙකෙන්. 4 වෙනි සමීකරණය දෙකෙන් වැඩි කරනවා. 4 වෙනි සමීකරණය දෙකෙන් වැඩි කරපුවාම එනවා මෙතන 8යි a ධන 6යි b මේක දෙකෙන් වැඩිවම එනවා 216ක් කියලා. අපි ඒක සලකනවා 5 වෙනි සමීකරණයේ විදිහට. 5 වෙනි සමීකරණය. තමයි 5 වෙනි සමීකරණය.
දැන් බලන්න ওই தත්ත්වයට ආවට පස්සේ අපි හොඳින් අධ්‍යයනය කරන්න ඕන. දැන් සමාන தත්ත්වයට අපේ අරමුණ ඉෂ්ට කරගෙන අපි ඉවරයි. සමාන தත්ත්වයේ බලන්න මේ සමීකරණ දෙක හොඳින් තේරුම් ගන්න. මෙන්න මේ තුනම රතුවෙන් මාක් කරන්නම්. මේ තුන්වෙනි සමීකරණය බලන්න. තුන්වෙනි සමීකරණේ තියෙනවා 5 ඍණ 6යි b සමානයි ඍණ 60. මෙතන තියෙනවා 8 ධන 6යි b සමානයි 216. මේ සමීකරණ දෙක දිහා බලද්දී සංගුණක සමාන එක්කනා විදිහට ඉන්නේ 6. සංගුණක සමාන එක්කනා විදිහට ඉන්නේ 6. 6යි b 6යි b. එයාගේ ලකුණු වෙනස්. එයාගේ ලකුණු වෙනස්. එහෙනම් ඒ දෙන්නම අපිට කරන්න වෙනවා මෙතනදී සමීකරණ දෙක එකතු කරන්නට ලකුණු වෙනස් නිසා. තුන්වෙනි සමීකරණයත් පස්වෙනි සමීකරණයත් මම එකතු කරනවා. තුන්වෙනි සමීකරණයේ තියෙන 5a ඍණ 6ib ධන 8a ධන 6ib සමානයි ඍණ 60 ධන 216. ඍණ 60 ධන 216. දැන් බලන්න එතනදී ඊළඟට මේ පැත්තෙන් අපිට හොඳින් සුළු කරගන්නට පුළුවන්. ධන 6ib ඍණ 6ib කැපෙනවා. මේ දෙක කැපෙනවා. ඒ දෙක කැපිලා අවසානයේ සුළු වෙලා එනවා 13යි a කියලා. 13යි a සමානයි 156ක්. 13යි a සමානයි 13යි a සමානයි 156යි. හරි. ඊළඟට දෙපැත්තම අපිට 13න් බෙදන්න පුළුවන්. මේක 13න් බෙදපු ගාම එනවා a සමානයි මේක 13න් හොඳින් බෙදෙනවා. 13න් හොඳින් බෙදලා එන්නේ 12ක් කියලා. හරි. ඔක තමයි ඒ වල අගේ අවසාන උත්තරය. අපි මේක ආදේශ කරන්නට ඕන කැමති සමීකරණයකට. සමීකරණ පහක් තියෙනවා ළමයි. 1 2 වශයෙන් කියලා සමීකරණ පහක් තියෙනවා. ඒ සමීකරණ පහෙන් ඕනෑම එකකට ආදේශ කරන්නට පුළුවන්. අපි මේක ආදේශ කරමු. ඒ වල අගේ දන් නිසා තුන්වෙනි සමීකරණයට ආදේශ කරමු. තුන්වෙනි සමීකරණයට ආදේශ කරමු. හරි. ඒ වලගේ 12 අපි තුන්වෙනි සමීකරණ ආදේශ කරද්දී 5යි a කියද්දී 5 සරක් 12. 5 සරක් 12. 5 සරක් 12 ඊළඟට ඍණ 6යි b සමානයි ඍණ 60. මෙතන 5 සරක් 12 කියන්නේ 60යි. ඒ 60 එහා පැත්තට ගියාම ඍණ 60ක් වෙනවා. මේ පැත්ත ඍණ 6යි b සමානයි ඍණ 120ක් කියලා එනවා. ඍණ 120ක් කියලා එනවා. දෙපැත්තම ඍණ 6න් බෙදුවාම b සමානයි 20ක් කියලා එනවා. ඔක තමයි b වල අගය. ඒක තමයි ගානේ අවසානය. තුන්වෙනි ගාන තියෙන ළමයි 2න් 1යි m ධන 3න් 2යි n සමානයි 1යි. 6න් 5යි m ධන 3න් 1යි n කියලා තියෙන සමානයි 4 කියලා තියෙනවා දෙවෙනි සමීකරණය. මේකේ පළවෙනි සමීකරණය දිහා බලද්දී ඔයගොල්ලන්ට පේනවා හරයට තියෙන 2යි 3යි. 2යි 3යි පොදු හරය 6යි. ඒක නිසා මුළු සමීකරණය අපි 6න් වැඩි කරනවා. පළවෙනි සමීකරණය වැඩි කරනවා 6න්. මේක 6න් වැඩි කරනවා. මේකත් වැඩි කරනවා 6න්. එකත් වැඩි කරනවා 6න්. දෙකේව 1යි. දෙකේව 3යි. 3යි m කියලා එනවා. ධන 4යි n කියලා එනවා. සමානයි 6. මේක තමයි අපි සලකන්නේ තුන්වෙනි සමීකරණය විදිහට. ඒ විදිහට බලද්දී අනිත් සමීකරණයේ හරයට තියෙන 6 සහ 3. 6 සහ 3. සා උඩ අපි මුළු සමීකරණයම වැඩි කරනවා. එයාගේ පොදු හරය වෙන 6න්. දෙවෙනි සමීකරණය වැඩි කරනවා 6න්. මේක සමීකරණ දෙකම වැඩි කරන්න සිද්ධ වෙන අපිට 6න්. මේකත් වැඩි කරනවා 6න්. මේකත් වැඩි කරනවා 6න්. 4 වරක් 6. මේ කැපිලා ගිහලා එනවා 5යි m කියලා. ධන මේ කැපිලා ගිහලා එනවා 2යි n කියලා එනවා 24යි. මේක තමයි හතරවෙනි සමීකරණය. හතරවෙනි සමීකරණය. දැන් මේ සමීකරණ දෙක දිහා බලද්දී ඔයගොල්ලන්ට පේනවා මෙතන 3යි m මෙතන 5යි m සමාන නැහැ. මෙතන 4යි n මෙතන 2යි n එතන සමාන නැහැ. හැබැයි මෙතන 4 තියෙන නිසාත් මෙතන 2 තියෙන නිසාත් මේ සමීකරණය මෙතන 4 කරන්න ලේසි. පළවෙනි හතරවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරලා හතරවෙනි සමීකරණය වැඩි කරනවා දෙකෙන්. මෙතන එනවා 10යි m. මේක දෙකෙන් වැඩි වුණාම එනවා 4යි n. මේක දෙකෙන් වැඩි වුණාම එනවා 48ක්. ඒක අපි නම් කරගන්නවා පස්වෙනි සමීකරණයේ විදිහට. දැන් ඔයාලට පැහැදිලිව පේනවා අපිට අවශ්‍ය සමීකරණ දෙක අපි සමාන තාත්වයට හදාගෙන ඉවරයි. මේ සමාන තාත්වයට හදා ගන්නවා කියලා කියන අපි 9 වසර මට්ටම. එතකොට මේක බලන්න
සංගුණක සමාන එකක් දෙන්නේ 9 වසරදීනේ. දැන් මේකේ හරි 4යින් ධන 4යින් ධන 4යි. මෙතන ධන කියලා තියෙනවනේ. ඔයාලට පේනවා සංගුණක සමාන එක්කනාගේ ලකුණු වෙනස් වෙලා තියෙනවා. ලකුණු වෙනස් වෙලා තියෙනවා. ලකුණු වෙනස් නම් අපි අනිවාර්යයෙන්ම සමීකරණ දෙක අඩු කරන්නට ඕන. සංගුණක සමාන එක්කනාගේ ලකුණු සමානලා නිසා සමීකරණ දෙක අඩු කරන්න ඕන. ඒ කියන්නේ අපි අඩු කරමු මෙතන 3න් 5 අඩු කරත් 5න් 3 අඩු කරත් ඒක ගැටලුවක් නෑ. මම මෙතන අඩු කරනවා 5න් 3 අඩු කරනවා. 5න් 3 5න් 3 අඩු කරද්දී පස්වෙනි සමීකරණ වෙන්නේ 10යිම් ධන 4 10යිම් ධන 4 අඩු කිරීම තුන්වෙනි සමීකරණේ 3යිම් ධන 4යින් එහා පැත්තේනවා 48 ඍණ 6. මෙතන සුළු වෙද්දී 10යිම් ධන 4යින් ඍණ 3යිම් ඍණ 4යින් සමානයි මේ පැත්තෙන් එනවා 42ක්. තමයි මේ අඩු කිරීමකදී මේ විදිහට වරහන් දාලා කිරීම ඔයගලන්ට ගාන වරදින් නැති වෙන්න හේතුවක් වෙනවා. සමහර අය මේවා එකපාර අඩු කරනවා. එකපාර අඩු කරාට කිසි වරදක් නැහැ. ඒත් එකපාර අඩු කරන්න පුහුණුව නැති ළමයා වරද්ද ගන්න ඉඩ තියෙනවා. ඒක නිසායි මෙන්න මේ ක්‍රමයට කරන්නේ. මේ ක්‍රමයට කරද්දී මම මේ කියලා දෙන ක්‍රමයට කරද්දී ඔයගොල්ලන් කිසිසේත්ම ගාන වරදින්නේ නැහැ. හොඳින් කරගන්නත් පුළුවන්. සමහර අවස්ථාවල ළමයි ඍණ ධන ලකුණු පටල ගන්නවා. අර එකපාර අඩු කරන්න ගියාම. දැන් මෙතන පැහැදිලි වෙනවා ධන 4යින් ඍණ 4යින් කැපිලා යනවා. 7යි m කියලා එන්නේ. එහා පැත්තේ 42 කියලා අවිලා තියෙනවා. දෙපැත්තම හොඳින් 7ෙන් බෙදෙනවා. දෙපැත්තම 7ෙන් බෙදුවාම m සමානයි 6ක් කියලා එනවා. m සමානයි 6ක් කියලා ආවට පස්සේ අපිට පුළුවන් සමීකරණය ආදේශ කරන්නට කැමති එකට ආදේශ කරන්න m සමානයි 6 කියන එක මම මෙතන ආදේශ කරනවා තුන්වෙනි සමීකරණයට. තුනෙන් ආදේශය තුන්වෙනි සමීකරණයේ විදිහට තියෙන 3im ධන 4in සමානයි 6. 3 වරක් 6 ධන 4in සමානයි 6. 3 වරක් 6 කියන්නේ 18යි ධන 4in සමානයි 6. අපි එහා පැත්තට ගෙනිච්චාම 18 අඩු වෙනවා. 4n සමානයි 12ක් කියලා එන්නේ. හැබැයි ඍණ 12ක්. අවසානයේදී n සමානයි ඍණ 3ක් කියලා එනවා. අපි 4 වෙනි ගානට අවධානය කරමු. බලන්න මේ 4 වෙනි ගානේ. 4 වෙනි ගානේ පළවෙනි සමීකරණයේ තියෙන 3න් 1යි a ධන 2න් 1යි b සමානයි 4. දෙවෙනි සමීකරණේ 2න් 1යි a ඍණ b සමානයි 1. මේක පළවෙනි සමීකරණයේ පොදු හරය 6 නිසා 6න් වැඩි කරා නම් හරි. දෙවෙනි සමීකරණය 2කින් වැඩි කරා නම් හරි. හරි බලන්න මෙතනදී පළවෙනි සමීකරණය වැඩි කරලා තියෙනවා 6න්. පළවෙනි සමීකරණය 6න් වැඩි කරද්දී මෙතන 6න් වැඩි කරන්න ඕන. මෙතන 6න් වැඩි කරද්දී 3යි 6යි කැපිලා කියලා 2යි a කියලා එන්නේ. මෙතන 2යි 6යි කැපිලා කියලා 3යි b කියලා එන්නේ. මෙතන 4 වරක් 6 24ක් කියලා එනවා. දෙවෙනි සමීකරණ දෙකෙන් වැඩි කරද්දී මෙතන විතරක් කැපෙනවා. කැපිලා ගිහිල්ලා a කියලා එන්නේ. මෙතන 2 වැඩි කිරීම b 2යි b. මෙතන සාමාන්‍ය විදිහට 1 වරක් 2 2යි කියලා එනවා. ඊට පස්සේ මෙතන අපේ සංගුණක නිරීක්ෂණය කරද්දී ඔයාලට පැහැදිලිව පේනවා මේකේ 2යි a කියලා තියෙනවා. මේකේ a කියලා තියෙනවා. මේකේ 3 සහ b 2 කියලා තියෙනවා. නිසා මේක දෙවෙනි හතරවෙනි සමීකරණ දෙකෙන් වැඩි කරගත්තා නම් මෙතන 2 හදා ගන්න පුළුවන්. ඒ නිසා හතරවෙනි සමීකරණ අපි දෙකෙන් වැඩි කරනවා. හතරවෙනි සමීකරණ දෙකෙන් වැඩි වුණාම දෙවරක් a 2යි, දෙවරක් 2 4යි b, දෙවරක් 2 4යි. ඒතර තුන්වෙනි සමීකරණය සහ පස්වෙනි සමීකරණය මම මේ රතුවෙන් මාක් කරලා තියෙන සමීකරණ දෙක තමයි ඒතකොට ඊළඟට අපි ගනුදෙනුට ගන්නෙ. 2යි a 2යි ධන 2යි ධන 2යි. එහෙනම් සමීකරණ දෙක අඩු කරා නම් හරි 5න් අඩු කරනවා 3 හෝ 3න් 5 අඩු කරන්න පුළුවන්. මම මෙතන අඩු කරලා තියෙනවා 5න් 3 අඩු කරලා තියෙනවා. 5න් 3 අඩු කරපුවාම එනවා අපිට පැහැදිලිව වෙනවා 2යි a ඍණ 4යි b වලින් අඩු කරන්න ඕන 2යි a ධන 3යි b. මෙතන වරහන් ඉවත් වෙලා ඉදි ඍණ 2යි a ධන 1 ඍණ 3යි b වෙලා එනවා. මෙතන සුළු වෙලා ඉන්නේ 20ක් කියලා. මෙතන කැපෙනවා. ඊට පස්සේ මේ දෙක කැපිලා ගියාට පස්සේ එනවා ඍණ 4යි b ඍණ 3යි b සුළුලා ඍණ 7යි b කියලා එනවා. එහා පැත්තෙන් එන ඍණ 20යි කියන එක. අවසානයේදී අපිට දෙපැත්තම ඍණ 7ෙන් බෙදන්න වෙනවා. දෙපැත්තම ඍණ 7ෙන් බෙදපුවාම එනවා p සමානයි 20 බෙදීම 7. ටිකක් භාගමී උත්තරයක් ඇවිල්ලා තින්නේ. යාපු උත්තරය අපි ආදේශ කරන්න පුළුවන් කැමති සමීකරණයකට. ඒ සමීකරණ පහක් තියෙනවා. පහෙන් ඕනෑම එකකට ආදේශ කරන්න පුළුවන්. මම හතරවෙනි එකට ආදේශ කරනවා. හතරවෙනි එක වෙන්නේ a ඍණ 2යි b සමානයි 2. මෙතන b වෙනුවට දාපුවම මෙතන සුළු වෙලා එන්නේ භාගමී කතන්දරයක්. ඒතකොට ඍණ 40 බෙදීම 7 එහා පැත්තට ගෙනියන්න ඕන. ඒතකොට ධන 40 බෙදීම 7 කියලා එනවා. අවසානයේදී එතන භාගමේ සුළු කිරීමක් කරගන්නට වෙනවා. භාගමේ සුළු කිරීම වෙන්නේ පොදු හරය 7යි
4ට 1 ඒවා 7යි 4ක් 2 14යි. අවසාන සුළුලා උඩ එනවා 54න් 54 කියලා උඩට එනවා යටට එනවා 7. අවසාන උත්තරේ ඒ සමානයි 54 බෙදීම 7. මෙතන B වලට එන්නේ භාගමේ උත්තරයක්. A වලට එන්නේ භාගමේ උත්තරයක්. ඔය තමයි 4 වෙනි ගානේ අවසානය. 5 වෙනි ගාන බලන්න. 5 වෙනි ගාන තියෙන්නේ මෙතන 7න් 2යි A ඍණ 3න් 1යි B සමානයි 5. 2න් 1යි A ඍණ මෙතන තියෙන මිශ්‍ර සංඛ්‍යාවක් තියෙන 1යි 3න් 2යි B සමානයි 12. දෙවෙනි සමීකරණය. පළවෙනි එක නම් පොදු හරය 21 කියලා පැහැදිලි. එහෙනම් මුළු සමීකරණයම අපි 21කින් වැඩි කරනවා. මෙතනත් 21කින් වැඩි කරනවා. මෙතනත් 21කින් වැඩි කරනවා. මෙතනත් 21කින් වැඩි කරනවා. මේ කැපිලා ගිහලා 3 වරක් 2 6යි. මෙතන කැපිලා ගිහලා 7යි B. මෙතන වැඩි වෙලා 105ක් කියලා එනවා. දෙවෙනි සමීකරණය මෙතන 2කින් වැඩි 6න් වැඩි කරන්න ඕනද? මෙතනත් 6න් වැඩි කරනවා. මෙතනත් 6න් වැඩි කරනවා. මෙතන විශේෂණ අවධානය ගන්න මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම කරගෙන ඉන්න ඕන. විෂම කරන්නේ 3 වරක් 1 3යි 3යි 2යි 5යි 3න් 5 කියන එක තමයි අනිවාර්යෙන් දාගන්න ඕන. 3න් 5 වැඩි කරන්නට ඕන 6න්. කැපෙද්දි මෙතන 3යි A මෙතන කැපෙද්දි 2යි 2 වර 5 10යි B මෙතන 72ක් කියලා එනවා. අවසානයේදී අපිට මේකේ සමානතාව බලන්නට බලද්දි මෙතන 6 6යි A 3යි A තියෙනවා. මේක වැඩි කරා නම් හරි දෙකෙන් මේක දෙකෙන් වැඩි කරද්දි හතරවෙනි සමීකරණය අපි දෙකෙන් වැඩි කරන්න ඕන. හතරවෙනි සමීකරණය දෙකෙන් වැඩි වුණාම එනවා 6යි A ඍණ 20යි B කියලා. සමාන 144යි. ඊට පස්සේ අපි පස්වෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරනවා. පස්වෙනි සමීකරණය වෙන්නේ 6යි A ඍණ 20යි B වලින් අඩු කරනවා 6යි A ඍණ 7යි B. වරහන් ඉවත් වෙද්දි මෙතන ඍණ 6යි B ධන 7යි B කියලා එනවා. යහපැත්ත 39 එන්නේ. මේ කැපිලා යනවා. ඍණ 13යි B සමානයි 39යි. B සමානයි ඍණ 3ක් කියලා එනවා. මේ ඍණ 3 අපි ආදේශ ගන්න පුළුවන් කැමති සමීකරණයකට සමීකරණ පහක් තියෙනවා. සමීකරණ පහෙන් ඕනෑ මේකට ආදේශ කරන්න. මම මේක 3ට ආදේශ කරනවා. 3ෙන් ආදේශ කරපුවාම එනවා 6යි A ඍණ 7යි B සමානයි 100. අහලා මෙතන B වෙනුවට 105 B වෙනුවට ඍණ 3 වැඩි වෙලා එද්දි ධන 21ක් එනවා. ධන 21 එහා පැත්තට ගියාම අඩු වෙලා ධන 21 එහා පැත්තට ගියාම අඩු වෙනවා. අඩු වෙලා අන්තිමට 84ක් කියලා එනවා. අවසාන උත්තරේ A සමානයි 14ක් කියලා එනවා. ඔතනින් ප්‍රමාණවත් ඕගලන්ට සමගාමී සමීකරණ සමගාමී සමීකරණ ඇසුරෙන් තියෙන අභ්‍යාසය ඔයගලන්ට දැන් කළ හැකියි. 11 ශ්‍රේණියේ වර්ගජ සමීකරණ කොටසට අපි දැන් යන්නේ වර්ගජ සමීකරණ කොටස. වර්ග සමීකරණ කොටසේදී මම ඔයගලන්ට මේ වීඩියෝයේ මුලින්ම සඳහන් කළා වගේ 10 වසර කොටස ඔබ සම්පූර්ණ කරගෙන තිබිය යුතුයි. ඒ නිසා මගේ 10 වසරේ සමීකරණ පාඩමේ වීඩියෝ හොඳින් නරඹලා ඒකේ ගණන් හදලා මේකට සම්බන්ධ වෙන්න. ඒතර මේ ටික කරන්න පුළුවන්. ඒ නිසා මම 11 වසර මේ කොටස අධ්‍යයනය කරන්නට තෝරාගන්නේ කෙලින්ම ඔයගලන්ගේ පෙළ පොතේ තියෙන 11 ශ්‍රේණියේ පෙළ පොතේ 13.2 අභ්‍යාසය. ඒ නිසා ඒ 13.2 අභ්‍යාසය මම සම්පූර්ණයෙන්ම වගේ ඒගොල්ලෝ කතා කරනවා. ඒතර ඔයගලන්ට මේ වර්ග සමීකරණ පිළිබඳ 11 වසර දැනුම හොඳින් ලබා ගන්නට පුළුවන්. මේකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ හොඳින් බලන්න පළවෙනි ප්‍රශ්නේ ඔයගලන්ට තියෙන්නේ සාමාන්‍ය අපි 10 වසරේදී හදපු සමීකරණම තමයි. 10 වසරේ හදපු සමීකරණ ඊට පස්සේ තමයි ටික ටික ඔයගලන්ට වෙනස් වෙන්නේ. මම මේකේ පළවෙනි ගානේ A කොටස පළවෙනි ගාන ඒකේ A වල තියෙන්නේ x වරක් x ධන 5 සමානයි බිඳුව. මේක 10 දී කරපු විදිහටම අපිට කරන්නට පුළුවන් x වරක් x ධන 5 සමානයි බිඳුව x සමානයි බිඳුව හෝ x ධන 5 සමානයි බිඳුව. x සමානයි බිඳුව හෝ x ධන 5 සමානයි බිඳුව. ඊට පස්සේ x සමානයි බිඳුව හෝ x සමානයි ඍණ 5 කියලා එනවා. මේ පළවෙනි සමීකරණය. පළවෙනි සමීකරණයේ අවසාන උත්තරය වෙන්නේ x සමානයි බිඳුව හෝ x සමානයි ඍණ 5. 11 ශ්‍රේණියේ 13.2 අභ්‍යාසයයි මේ. ඊළඟ B ගාන තියෙන්නේ 4න් 3යි x වරක් x ධන 1 සමානයි බිඳුව. මේකෙත් ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා ගුණිතයක් තියෙනවා. මේකේ ගුණිතයක් තියෙනවා. මේකේ ගුණිතය අපි ගද්දී 4න් 3යි x සමානයි බිඳුව හෝ 4න් 3යි x සමානයි බිඳුව හෝ 4න් 3යි x සමානයි බිඳුව හෝ x ධන 1 සමානයි බිඳුව.
4න් 3යි 4න් 3යි x සමාන බිඳුව හෝ x ධන 1 සමාන බිඳුව. මේක එහා පැත්තට ඇදී 4 වැඩි වෙනවා බිඳුවත් එක්ක 3 බෙදෙනවා කොහොමද තමයි අවසාන උත්තරේ x සමාන බිඳුවම තමයි. බිඳුව 4න් වැඩි කරත් බිඳුවයි 3න් බෙදුවත් බිඳුවයි සා බිඳුවමයි එන්නේ. මෙතනදී සුළු වෙලා ධන 1 එහා පැත්තට ගිහිල්ලා x සමානයි ඍණ 1ක් කියලා එනවා. ඒක තමයි ඒතකොට ඒකේ අවසාන උත්තරේ බවට පත් වෙන්නේ. ඊළඟට මේකේ c ගාන ගත්තොත් c x ඍණ 4 වරක් x ධන 3 සමානයි බිඳුව. මෙතනදී x ඍණ 4 සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුව. x සමානයි 4 හෝ x සමානයි ඍණ 3. ඊළඟට මේකේ d ගානක් මම මේක ගම් කරන්න මෙතනම d සමාන d වල තියෙන්නේ x වර්ගය ඍණ 2x සමානයි බිඳුව. මේ වගේ ගානකදී ඔයගොල්ලන්ට පැහැදිලිව පේන පොදු සාධක ඉවත් කිරීමක් තියෙන. පොදු සාධක ඉවත් කිරීමක්. පොදු සාධක. x විතර ගත්තා. x විතර ගත්තාම එනවා x ඍණ 2 වරක් බිඳුව. ඊට පස්සේ ගුණිතය හරිනේ. පොදු සාධක ඉවත් කිරීම. මේ ගණන් හදද්දී තමයි පැහැදිලිවම ඔයගොල්ලන්ට සාධක පිළිබඳ දැනුම අවශ්‍ය වෙනවා. සාධක පිළිබඳ දැනුම ඊට අමතරව තමයි මේකදී අවශ්‍ය වෙන්නේ ඔයගොල්ලන්ට සාමාන්‍ය ගුණිතයේ බිඳුවක් වෙනවා කියන දැනුම. x සමානයි බිඳුව හෝ x ඍණ 2 සමානයි බිඳුව. x සමානයි බිඳුව හෝ x සමානයි 2 ඒකේ අවසාන උත්තරය. x සමානයි බිඳුව හෝ x සමානයි 2. ඔය තමයි d ගාන. හරි මේකේ අපි e ගානට යන් e වල තියෙන්නේ x බෙදීම 2 සමානයි 3x කියලා තියෙනවා. x බෙදීම 2 සමානයි 3x. අපිට මෙතනදී මූලික වශයෙන්ම මේ 2 ඉවත් කරගන්නට ඕන. 2 ඉවත් කර ගැනීම සඳහා අපි 2කින් වැඩි කරනවා. 2කින් වැඩි කරද්දී මෙතනත් 2කින් වැඩි කරනවා මෙතනත් 2කින් වැඩි කරනවා. අවසානයේදී x වර්ගය සමානයි 6x කියලා එනවා. මේක මෙහිම අදහසක් ගන්න පුළුවන්. මේ දෙකේ එහා පැත්තට යද්දි වැඩි වෙනවා හරස් ගුණිතය. x වර්ගය සමානයි 6x. අපිට 6 මේ පැත්තට ගන්න සිද්ධ වෙනවා දැන්. x වර්ගයේ ඍණ 6x මෙහෙට ගත්තාම එහා පැත්තේ බිඳුව ඉතුරු වෙනවා. ඍණ 6x වෙනවා මෙතන. දැන් අපිට මේකේ සාධක දැනුම දාන්න පුළුවන්. මෙතන තියෙන සාධක දැනුම තමයි පොදු සාධක ඉවත් කිරීම. ඒතර x ඉවත් කරගන්නවා මම මෙතනදී. x ඉවත් කරගත්තාම x ඍණ 6 කියලා එනවා සමානයි බිඳුව. x සමානයි බිඳුව හෝ x ඍණ 6 සමානයි බිඳුව. x සමානයි බිඳුව හෝ x සමානයි 6. හරි. ඊළඟට අපි f ගානටත් දැන් f වල x වර්ගය ධන 7x ධන 12 සමානයි බිඳුව. දැන් මේක දැක්කම ඔයගොල්ලෝ මතක් වෙනවනේ මේ තියෙන ත්‍රිපද ප්‍රකාශන සාධක. ත්‍රිපද ප්‍රකාශන සාධක දැනුම අවශ්‍ය වෙනවා මෙතනදී. ඒ නිසා මේකේ සාධක බලන්නට ඕන අපි. සාධක බලද්දී ධන 12 සාධකයි බලන්නට ඕන. ධන 12 සාධක. ධන 12 සාධක එනවා එකතු කිරීමෙන් 7 එන්න 3 වරක් 4. ධන 12 සාධක. x වර්ගය ධන 3x ධන 4x ධන 12 සමානයි බිඳුව. ධන 12 සාධක. ඒතර x ඉවතට ගත්තාම එනවා x වරක් x ධන 3 ධන 4 ඉවතට ගත්තාමත් x ධන 3 කියලා එන්නේ. x ධන 3 වරක් x ධන 4 සමානයි බිඳුව. x ධන 3 සමානයි බිඳුව හෝ x ධන 4 සමානයි බිඳුව. x සමානයි අවසාන උත්තරය x සමානයි ඍණ 3 හෝ x සමානයි ඍණ 4 තමයි ඒකේ අවසාන උත්තරේ බවට පත් වෙන්නේ.
G ගාන බලන්න. G ගානේදී මෙතන දෙපැත්තෙම අපිට සාධක සුළු කිරීම තියෙනවා. මේ පැත්ත අපි වරහන් ඉවත් කිරීම කරගන්නට ඕන. මුලින්ම ඊට පස්සේ පද එක පැත්තට ගෙනල්ලා සුළු කරගන්නට ඕන. මේක වරහන් ඉවත් කරන ආකාරය අපිට මේක එකපාර වරහන් ඉවත් කරන්නට පුළුවන්. එකපාර අපි වරහන් ඉවත් කරනවා නම් මුලින්ම x වලින් 2x වැඩි කරන්න ඕනේ. x වැඩි කිරීම 2x වර්ගය. අපි කරේ x කියන එක වැඩි කරා 2x වලින්. x වැඩි කිරීම 2x වැඩි කිරීම. x වැඩි කිරීම 3 3x. 3x කියලා එනවා. ඊළඟට ඍණ 2 වැඩි කිරීම 2 කියද්දි ඍණ 4x කියලා එන්නේ. ඊළඟ ඍණ 2 වැඩි කිරීම ඍණ 3 කියද්දි ඍණ 6ක් කියලා එන්නේ. සමාන එහා පැත්තේ තියෙන x වර්ගය ධන 2x ධන 4 කියන එක එහෙමම තියෙනවා. අවසානයේදී මෙතන වරහ මේ සුළු කිරීම කරද්දී 2x වර්ගය මේක සුළු වෙද්දී ඍණ 1x ඍණ 6 සමානයි x වර්ගය ධන 2x ධන 4. ඊට පස්සේ අපිට පුළුවන් සියලු පද එක පැත්තට ගේන්න. එක පැත්තට ගේද්දි කල්පනාකාරී වෙන්න වර්ග පදයේ ඍණ නොවන ආකාරයට ගේන්න නම් මේ පැත්තට ගේන්න ඕන. හරි? ඒක නිසා අපි වම් පැත්තට සියලු පද ටික ගේනවා. ඍණ 1x ඍණ 6x මේ ඍණ 6 මෙහි තිබුණා. අනිත් පද මේ පැත්තට ගේමු. ඍණ x වර්ගය ඍණ 2x ඍණ 4 සමානයි බිඳුව. ඊට පස්සේ සුළු වෙද්දී 2x වර්ගෙන් x වර්ගය ගියාම x වර්ගය කියලා වෙනවා. ඍණ 1x ඍණ 2x කියද්දි ඍණ 3x කියලා එනවා. ඍණ 6යි ඍණ 4යි කියද්දි ඍණ 10ක් කියලා එනවා සමානයි බිඳුව. දැන් මේකේ ත්‍රිපද ප්‍රකාශනය ඇවිල්ලා තියෙන්නේ දැන්. ත්‍රිපද ප්‍රකාශනය ඇවිල්ලා තියෙන්නේ. ත්‍රිපද ප්‍රකාශනයේ සාධක දාන්නට ඕන. x වර්ගය මේ කියන්නේ 5 වරක් 2 කියලානේ ඍණ 5x ධන 2x ඍණ 10 සමානයි බිඳුව. x ඉවතට ගත්තාම x ඍණ 5 කියලා එනවා. ධන 2 ඉවතට ගත්තාම x ඍණ 5 කියලා එනවා. x ඍණ 5 වරක් x ධන 2 කියලා එනවා. සමානයි බිඳුව. එතනින් එහාට එනවා x ඍණ 5 සමානයි බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව. x සමානයි 5 හෝ x සමානයි ඍණ 2 මේක තමයි අවසාන උත්තරය වෙන්නේ. ඒ g ගාන බලන h ගාන මේකේ h වල තියෙන්නේ විජේ භාග සම්බන්ධ කරලා තියෙන සමීකරණයක්. මේකෙදි පොදු හරය විදිහට අපිට ගන්නට පුළුවන් බලන්න. x අකුරත් පොදු හරය විදිහට ගන්න වෙනවා. x ධන 4ත් ගන්න වෙනවා. පොදු හරය වෙන්නේ x වරක් x ධන 1. x වරක් x ධන 1 තමයි පොදු හරය බවට පත් වෙන්නේ. ඊට පස්සේ මේක හරයන් සංසන්දනය කරද්දී මේ x to x කැපිලා යනවා. x ධන 1 ඉතුරු වෙනවා. x ධන 1 වැඩි වෙනවා. x ධන 1 වැඩි වෙනවා 4ත් එක්ක. 4 වරක් x ධන 1. මේ පැත්තට හරයන් සංසන්දනය කරද්දී x ධන 1 x ධන 1 කැපිලා යනවා. ඉතුරු වෙන්නේ x. x වැඩි වෙනවා 3ත් එක්ක. 3x කියලා එන්නේ. ඊට පස්සේ මෙතන වරහන් ඉවත් කරන 4 වැඩි කිරීම x 4x 4 වැඩි කිරීම x 4යි 3x කියන කියනවා. විජේ භාගවලදී සාමාන්‍යයෙන් හරේ වරහන් ඉවත් කරන්නේ. හැබැයි මේ ගානේදී අපිට හරේ වරහන් ඉවත් කරන්න වෙනවා. x වැඩි කිරීම x වර්ගයේ x වැඩි කිරීම 1x කියලා එනවා. අපි ඊට පස්සේ මේක උඩ සුළු කරගන්න පුළුවන් 4x 3x වල 7x කියලා එනවා ධන 4යි. මේ හරේ එහා පැත්තේට වැඩි වෙනවා. හරස් ගුණිතය 3ත් එක්ක වැඩි වෙනවා. 3 වරක් x වර්ගය 3 වරක් x වර්ගය 3x වර්ගය 3 වරක් 1 කියලා කියන්නේ 3x. අවසානයේදී මේකේ වර්ගපදයේ ඍණ නොවන ආකාරයට මේ පද සියල්ලම ඔක්කොම දකුණු පැත්තට ගෙනියන්නට ඕන. 7x එහා පැත්තට ගියාම ඍණ 7x වෙනවා. ධන 4 එහා පැත්තට ගියාම ඍණ 4ක් කියලා එනවා. 3x වර්ග හිම් පිටිම එනවා. ධන 3x ඍණ 4x වල ඍණ 4ක් කියලා එනවා. ඍණ 4යි ඍණ 4x කියලා එනවා. මෙතන එනවා ඍණ 4. සාධක වලදී අපි ඍණ 4 සාධක නෙමෙයි මේ පද අනිත් පැත්ත සමීකරණ අනිත් පැත්ත හරවලා මේ තියෙන්නේ. ඍණ 4 සාධක නෙමෙයි අපි බලන්නේ 3 වරක් 4. 3 වරක් 4 කියන්නේ ඍණ 12. ඍණ 12 සාධක එන්නේ අඩු කිරීමෙන් 4 හැදෙන ආකාරයට 6 වරක් 2. 6 වරක් 2 මෙතන දාගත්තට පස්සේ පැහැදිලිව පේන පොදු සාධක ඉවත් කරන්න පුළුවන් 3x විතර ගත්ත හැකි x ඍණ 2 කියලා එනවා. ඊළඟට මෙතන 2 විතර ගත්ත හැකි x ඍණ 2 කියලා එනවා. ඊට පස්සේ එතන සාධක සුළු කරන්න ආකාරය x ඍණ 2 පොදුයි. x ඍණ 2 අපිට පුළුවන් ඉවතර ගන්නට. x ඍණ 2 අපි ඉවතර ගත්තාම මෙතනින් 3x වෙනවා. මෙතනින් ධන 2 එනවා. x ඍණ 2 සමාන බිඳුව හෝ 3x ධන 2 සමාන බිඳුව. x සමාන 2 හෝ 3x සමාන 2. x සමාන 2 හෝ x සමානයි 2 බෙදීම 3. x
ඒක තමයි h ගානේ අවසාන උත්තරය. ඊට පස්සේ බලන්න මේකේ i ගානෙත් ඒ වගේ විචී භාග කතන්දරයක් තියෙන්නේ. x ඍණ 1 සහ x ධන 1 පොදු හරය බවට පත් වෙනවා. x ඍණ 1 වරක් x ධන 1 පොදු හරය බවට පත් වෙනවා. හරයන් සංසන්දනය කරද්දී x ඍණ 1ට x ඍණ 1 කැපිලා x ධන 1න් 2 වැඩි වෙනවා. දෙවරක් x ධන 1. මේක මේ පැත්තට කැපිලා ගිහලා x ඍණ 1න් 3 වැඩි වෙනවා. වරහන් ඉවත් කරලා 2 වැඩි කිරීම 2x 2 වැඩි කිරීම 2යි 3 වැඩි කිරීම 3x 3 වැඩි කිරීම 3යි. වරහන් සුළු වෙද්දී 5x කියලා එනවා ඍණ 1 කියලා එනවා. යට සුළු වෙලා එද්දී x වර්ගයේ ඍණ 1 සමාන 1 කියලා එනවා. ඊට පස්සේ හරස් ගුණිතය දාන්න පුළුවන්. මේක මේ පැත්තට වැඩි වෙනවා. මේකේ පැත්තට වැඩි වෙද්දී එනවා 5x ඍණ 1 සමානයි x වර්ග ඍණ 1. සියලු පද අපි දකුණු පැත්තට ගමු. වර්ග පදයේ ඍණ නොවන ආකාරයට 5x පැත්තට ගියාම ඍණ 5x ඍණ 1 පැත්තට ගියාම ධන 1ක් වෙනවා. එතන x වර්ගය ඍණ 1යි ධන 1යි කැපිලා යනවා 5x කියලා එන්නේ. 5x කියලා ආවට පස්සේ අපි පද දෙකම මේ පැත්තෙන් ලියාගමු සමාන බිඳුව. පොදු සාධක ඉවත් කිරීමක් කරන්න පුළුවන් එතන x වරක් x ඍණ 5. x වරක් x ඍණ 5. x සමාන බිඳුව හෝ x ඍණ 5 සමාන බිඳුව x සමාන බිඳුව හෝ x සමානයි 5. අවසාන ගානේ පළවෙනි ප්‍රශ්නේ x වර්ගයේ ඍණ 4 සමානයි බිඳුව. එතන සාධක දාන්න පුළුවන් වර්ග දෙකක අන්තරය. x වර්ගයේ 4 කියන්නේ 2 වර්ගය. x ඍණ 2 වරක් x ධන 2 x ඍණ 2 සමාන බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව. ඍණ 2 හැපෙතන ගියාම ධන 2ක් වෙනවා. ධන 2 හැපෙතන ගියාම ඍණ 2ක් වෙනවා. ඒ තමයි j ගාන අවසාන ගාන. පළවෙනි ගාන එතනින් අවසానයි. හරි බලන්න මේකේ දෙවෙනි ගාන ටිකක් වෙනස් ආකාරයේ ගානක් තියෙන්නේ. x වර්ගයේ ඍණ 12 සමාන බිඳුව කියලා කියනවා. දැන් ඔයගලන්ට පේනවා මෙතන 12 තියෙන්නේ. 25 වගේ එකක් ආවා නම් 9 වගේ එකක් ආවා නම් 4 වගේ එකක් ආවා නම් අපිට වර්ගයක් දාගන්න තිබ්බා. 25 ආවා නම් මෙතන 5 වර්ගය කියලා දාලා x ඍණ 5 x ධන 5 කියලා හදාගෙන යන්න තිබුණා. මෙතන 12 තියෙන්නේ. 12 පූර්ණ වර්ග වෙන සංඛ්‍යාවක් නෙමෙයි. ඒත් අපිට මෙන්න මෙහිම මේක ලියා ගන්නට පුළුවන් x වර්ගයේ ඍණ වර්ගමූල 12 වර්ගය කියලා දාගන්න පුළුවන්. වර්ගමූල 12 වර්ගය. වර්ගමූල 12 වර්ගය කියලා කියන්නේ 12. ඒක අපි හොයාගන්න පුළුවන් වර්ගමූල 12 වර්ගමූල 12න් වැඩි වුණාම එනවා වර්ගමූල 144ක්. වර්ගමූල 144 කියන්නේ 12යි. අපි දන්නවා මේ වර්ගමූලයේ යාගෙම වැඩි වුණොත් එන්නේ ඒ ආවමයි. දැන් මූල 3න් වැඩි වුණොත් එන්නේ 3යි කියලා. මූල 6න් වැඩි කරොත් එන්නේ 6යි කියලා. මූල 12න් වැඩි කරොත් එන්නේ 12යි කියලා. ඒක නිසා ඒ මූලයේ වර්ගය ඒ ආවමයි. ඒ සංඛ්‍යාවමයි එන්නේ. මෙතන අන්නේ තීරික භාවිතා කරලා මෙතන වර්ග දෙකේ අන්තරය දැන් දාන්න පුළුවන්. x ඍණ මූල 12 වරක් x ධන මූල 12 සමාන බිඳුව. x ඍණ මූල 12 වරක් x ධන මූල 12 සමාන බිඳුවයි. ඒතර x ඍණ මූල 12 සමාන බිඳුව හෝ x ධන මූල 12 සමානයි බිඳුව. දැන් මෙතන එනවා ඊළඟට x සමානයි මූල 12 හෝ x සමානයි ඍණ මූල 12. දැන් ඊළඟ කාරණේ අපි 12 මූල 12 අගේ හොයා ගන්නට ඕන. x සමානයි අපි මූල 12 අගේ හොයා ගන්නට උදව්වක් තියෙනවා මේ ගානේ. අපිට මූල 12 කියන එක කඩන්නට පුළුවන් 4 වරක් 3 කියලා. 4 වර්ගමූලය 2යි. 3 වර්ගමූලය ඒගොල්ලෝ දීලා තියෙනවා ඒ ගාන 1.73ක් කියලා. 1.73ක් කියලා දීලා තියෙනවා. දැන් මේක වැඩි කරොත් දෙවරක් 3 6යි. දෙවරක් 7 14යි. එකක් ඉතුරුයි. දෙවරක් 1 2යි. 2 1යි 3යි. 3යි දශම මේ හොයාගත්ත අපි වර්ගමූල 12ගේ. වර්ගමූල 12ගේ. ඒතර මෙතන දාගත්ත හැකිනම් 3.46. මෙතන දාගත්ත හැකි ඍණ 3.46. අනේ ගාන අපි හදපු විදිහ 12 වෙනුවට දාගත්ත හැකි වර්ගමූල 12 වර්ගය. ඊට පස්සේ ඍණ අවස්ථාව ධන අවස්ථාව විදිහට වර්ග දෙක අන්තරය දානවා. ඊට ඍණ අවස්ථාව සමානයි බිඳුව x ධන 12 සමානයි මූල 12 සමානයි බිඳුව. මේ ඍණ 12 ඍණ මූල 12 අපිට කියන ධන මූල 12ක් වෙනවා. මේක ඊහාම ඍණ මූල 12ක් වෙනවා. අන්තිමට මූල 12 අගේ අපිට හොයාගන්න පුළුවන් මේ විදිහට 4 වරක් 3 විදිහට කාරණේ කඩන්න පුළුවන්. 4 වර්ගමූල 2යි මූල 3 වර්ගමූල ඒගොල්ලෝ දෙන 1.73 වැඩි වුණාම එනවා 3.46. දෙවරක් 3 6යි දෙවරක් 14 4 දාන එකක් ඉතුරුයි
3යි. යාගෙන් දෙක තමයි මෙතනට එන්නේ. ඒක තමයි දෙවෙනි එකේ ඒ ගානේ අවසාන උත්තර දෙක. මේකේ B ගානත් අපිට ඒ වගේ හදන්න පුළුවන්. මෙතන 11 මේ පැත්තට දාගමු. ඍණ 11ක් වෙනවා සමානයි බිඳුව. ඊට පස්සේ මෙතන සුළු වෙලා එන්නේ ඍණ 32ක් කියලා. සමානයි බිඳුව. ඍණ 32ක්. ඍණ 32 අපිට කඩන්න පුළුවන්. මේ කඩන්න කියන්නේ මූල දාන්න පුළුවන් එක වර්ගමූල 32 වර්ගය. සමානයි බිඳුව. x ඍණ මූල 32 x ධන මූල 32 සමානයි බිඳුව. අවසානයේ දෙනවා x ඍණ මූල 32 සමානයි බිඳුව හෝ x ධන මූල 32 සමානයි බිඳුව. එතන උත්තරේ එනවා x සමානයි මූල 32. මෙතන එනවා x සමානයි ඍණ මූල 32. අපිට මේක මූල කඩා ගන්නට පුළුවන් මෙන්න මේ ආකාරයට. තිස් දෙක කැඩෙනවා 16 වරක් 2. 4 වරක් 8 කියලා ගන්න එපා. 4 වරක් 8 කියලා ගත්තොත් 4 8 ආයෙ කඩන්න පුළුවන් නිසා ඒක වැරදි. 16 වරක් 2 කියන එක තමයි හරියන්නේ. 16 වරක් 2. 16 වර්ගමූලය 4යි 2 වර්ගමූලය 1.4යි 1. අවසානයේදී වැඩි කරපුවම 4 වරක් 1 4යි 4 වරක් 4 16යි එකක් ඉතුරුයි 4 වරක් 1 4යි 5යි 5.6යි 4යි මූල 32 එක සමානයි 5.6යි 4 හෝ x සමානයි ඍණ 5.6යි 4. තමයි ඒකේ අවසාන උත්තරේ වෙන්නේ. ඒකේ c ගාන 37 මේ පැත්තට දාගමු අපි x වර්ගය ධන 17 ඍණ 37 සමානයි බිඳුව. ඊට පස්සේ මේක සුළු වෙද්දී එනවා x වර්ගය මෙතනින් ගියා ඍණ 20ක් කියලා එනවා සමානයි බිඳුව. 20 අපිට දාන්න පුළුවන් මේ x වර්ගය මූල 20 වර්ගය කියලා. දැන් වර්ග දෙක අතරේ දාන්න පුළුවන් x ඍණ මූල 20 x ධන මූල 20 සමානයි බිඳුව. x ඍණ මූල 20 සමානයි බිඳුව හෝ x ධන මූල 20 සමානයි බිඳුව. x සමානයි මූල 20 හෝ x සමානයි ඍණ මූල 20. 20 අපිට ආගේ හොයාගන්න පුළුවන් 20 කැඩෙනවා 4 වරක් 5. 4 වර්ගමූලය 2යි 5 වර්ගමූලය ඒගොල්ලෝ දෙනවා 2.2යි 3යි වැඩි කරද්දි දෙවරක් 6යි. දෙවරක් 2 4යි. දෙවරක් 2 4.4යි 6 x සමානයි 4.4යි 6 හෝ x සමානයි ඍණ 4.4යි 6. ඔක තමයි එතන අවසාන උත්තරයේ විදිහට එන්නේ. තුන්වෙනි ගාන බලන්න එක ප්‍රධාන ප්‍රශ්න 3 ලොකු අංක 3. යම් සංඛ්‍යාවක වර්ගයෙන් එම සංඛ්‍යාවේ දෙගුණය අඩු කළ විට පිළිතුර 15 වේ. එම සංඛ්‍යාව සොයන්න. දැන් මෙතන යම් සංඛ්‍යාවක් කියන එකට අපිට අකුරක් ගන්නට එනවා. ඒ සංඛ්‍යාව එතකොට එන්නේ අපි ගමු x කියලා. සංඛ්‍යාව x. සංඛ්‍යාව x කියලා ගත්තා. මෙහිමයි ගාන කියන්නේ යම් සංඛ්‍යාවක වර්ගයෙන්. වර්ගය කියන්නේ x වර්ගය. එම සංඛ්‍යාවේ දෙගුණය අඩු කළ විට 2x අඩු කරපුවාම උත්තරය වෙනවලු 15ක්. දෙගුණය අඩු කළ විට 15යි. එතත් බාන්නේ ගාන යම් සංඛ්‍යාවක වර්ගයෙන් යම් සංඛ්‍යාවක වර්ගය කියන්නේ x වර්ගය. එම සංඛ්‍යාවේ දෙගුණය අඩු කළ විට 2x අඩු කළ විට පිළිතුරු 15ක් වේ. ඔච්චරයි ගණිතමය කාරණේ එතන කියන. අපි දැනගන්න ඕන එතනින් එහාට මේක සමීකරණ සුළු කිරීම ඇසුරෙන් සුළු කර ගන්නට. අර 15 මේ පැත්තට දාගත්ත හැකි 15 මේ පැත්තට දාපුවම එන x වර්ගය ඍණ 2x ඍණ 15 සමානයි බිඳුව. මේක ආපුවාම අපිට සාධක දාගන්න පුළුවන් වෙන්න ඕන. 15 සාධක තියෙනවනේ.
3 වරක් 5 x වර්ගය 3x ධන මේක ධන වෙන්න ඕන ඍණ 5x ඍණ 15 සමානයි බිඳුව x ඉවතට ගත්තාම එනවා එතන x ධන 3 වරක් ඍණ 5 ඉවතට ගත්තාම වෙනවා x ධන 3 සමානයි බිඳුව x ධන 3 වරක් x ඍණ 5 සමානයි බිඳුව x ධන 3 සමානයි බිඳුව හෝ x සමානයි x ඍණ 5 සමානයි බිඳුව. එතකොට උත්තරය එනවා x සමානයි 3 හෝ x සමානයි 5. එතන ඍණ 5 මේක ඍණ 3ක් එන්න ඕන. x සමානයි ඍණ 3 හෝ x සමානයි ධන 5. මේක අපි සංඛ්‍යාව කියලා වෙනම ලියන්නත් වෙනවා. අවසානයේදී මෙතන යටින් ලියන්න සංඛ්‍යාව ඍණ 3 හෝ 5. සංඛ්‍යාව ඍණ 3 හෝ 5 කියන එක ලියන්නට ඕනේ යටින්. සංඛ්‍යාව ඍණ 3 හෝ 5. ඒ දෙකෙන් එකක් තමයි ඒතර උත්තරේ එන්නේ. ඒ තුන්වෙනි ප්‍රශ්නේ. බලන්න හතරවෙනි ප්‍රශ්නේත් කියවන්න. හතරවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි කියන්නේ අනුයාත ඉරටේ සංඛ්‍යා දෙකක ගුණිතය 120ක් වේ. අනුයාත කියන එකේ තේරුම අපි එකටම හිතන්නට ඕන. අනුයාත කියන එකේ තේරුම ළමයි එක ළඟ කියන එක. එක ළඟ කියන එක. එක ළඟ කියද්දී සාමාන්‍ය සංඛ්‍යා අනුයාත සංඛ්‍යා දෙකක් කිව්වනම් ළමයි අපි එක සංඛ්‍යාවක් x කියලා ගත්තොත් අනිත් අනුයාත සංඛ්‍යාව වෙන්නේ x දාන 1. අනුයාත සංඛ්‍යා දෙකක් කිව්වම ඔහොමයි. x වරක් ඊළඟ සංඛ්‍යාව x දාන 2. හේතුව දැන් අපි 5 කියලා ගත්තොත් 5ට පස් සංඛ්‍යාව 6. ඒතර 6 6 දෙන්නේ 5ට එකක් එකතු වෙලා. මෙතන කියන්නේ අනුයාත ඉරට්ටේ සංඛ්‍යා දෙකක්. ඒතර අනුයාත ඉරට්ටේ සංඛ්‍යා දෙකක් කියලා කිව්වොත් අපි එකක් x කියලා ගත්තොත් ඊළඟ එක වෙන්නේ ඊට දෙකක් එකතු වෙලා එන්න ඕන x දාන 2. උදාහරණයක් ගත්තොත් අපි ගත්තොත් මෙතන 10 කියලා. ඊළඟ ඉරට්ටේ සංඛ්‍යාව වෙන්නේ 12. ඒතර දෙකක් එකතු වෙලා ඊළඟ ඉරට්ටේ සංඛ්‍යාව හැදෙන්නේ. අපි x කියලා එක ඉරට්ටේ සංඛ්‍යාවක් ගත්තොත් අනිත් එක x දාන 2ක් වෙනවා. ඒතර අපි ඒක ඒ ටික මේ අමතරව කියපු දේවල් මම අපි සංඛ්‍යා දෙක ගන්න එතකොට සංඛ්‍යා දෙකක් නේ ඉරට්ටේ සංඛ්‍යා දෙකක්. සංඛ්‍යා දෙක. එකක් x කියලා ගන්නවා අනිත් එක x දාන 2 කියලා ගන්නවා. ඒක තමයි සංඛ්‍යා දෙක වෙන්නේ. සංඛ්‍යා දෙක අපි එකටම හරියට ගන්නට ඕන. ඊට පස්සේ සාධක මොකක්ද කියන්නේ කියලා බලමු. අනුයාත ඉරට්ටේ සංඛ්‍යා දෙකක ගුණිතය. මේ සංඛ්‍යා දෙක වැඩි කරපුවම 120ක් එනවලු. සංඛ්‍යා දෙක කියන්නේ එකක් x කියන එක අනිත් එක x දාන 2 කියන එක ඒක වැඩි කරපුවම 120ක් එනවලු. වැඩි කරලා බලමු x වැඩි කිරීම x වර්ගය. x වැඩි කිරීම දෙක 2x සමාන 120. අපිට 120ත් මේ පැත්තට ගේන්න පුළුවන්. ඍණ 120ක් එනවා සමානයි බිඳුව. ඍණ 120 ආවට පස්සේ ඔයගලන්ට පැහැදිලි වෙනවා ඒකේ සාධක දාගන්න පුළුවන්. ඍණ 120 සාධක එන්නේ 10 වරක් 12. 10 වරක් 12 කියලා එන්නේ. ඒතර මෙතන 12ට ධන දාන්න වෙනවා 10ට ඍණ දාන්න වෙනවා. x වර්ගේ ඍණ 10යි x ධන 12යි x සමානයි ඍණ 120 සමානයි බිඳුව. x විතර ගත්තාම x වරක් x ඍණ 10 ධන 12යි විතර ගත්තාමත් x ඍණ 10 සමානයි බිඳුව. x ඍණ 10 වරක් x ධන 12 සමානයි බිඳුව. x ඍණ 10 සමානයි බිඳුව හෝ x ධන 12 සමානයි බිඳුව. x සමානයි 10 හෝ x සමානයි ඍණ 12. දැන් මේ ගානේදී අපිට ඍණද ධනද කියලා ඉරටි සංඛ්‍යාවල සඳහන් වෙලා නැහැ මුකුත්. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ සංඛ්‍යා දෙකම සොයන්නට. සංඛ්‍යා දෙකම සොයද්දී සංඛ්‍යා දෙක කියලා ලියලා අපි එක සංඛ්‍යාවක් 10 කියලා ගත්තොත් මෙතන තියෙනවා එකක් 10 න අනිත් එක 10 ධන 2. 10 ධන 2 කියන්නේ 12යි.
තව අවස්ථාවක් ගත්තම ඍණ 12 කියලා ගත්තොත්. එක සංඛ්‍යාවක් ඍණ 12 කියලා ගන්නවා. ඉතින් ඍණ 12ට දෙකක් එකතු වෙලා තමයි ඊළඟ එක එන්නේ. ඍණ 12ට දෙකක් එකතු වුණාම ඍණ 10යි. මේ අවස්ථා දෙකම හරි කියලා සලකන්න වෙනවා අපිට. මේකේ ඍණ ධන කතාවක් කියලා නැති නිසා. ධන ඉරට්ටේ සංඛ්‍යා දෙකක් කියලා නැහැ. ඍණ ඉරට්ටේ සංඛ්‍යා දෙකක් කියලා නැහැ. ඒක නිසා අපිට අවස්ථා දෙකම සලකන්න ඕන. සංඛ්‍යා දෙක එක්ක 10යි 12යි. එහෙම නැත්නම් ඍණ 12යි ඍණ 10යි. ඔයගොල්ලෝ නිකමට මේ දෙක වැඩි කළා බලන්න 130 එනවා නේද කියලා. ගාන පටන් ගන්න කියන්නේ අනිවාර්ය ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ගුණ කරලා 130යිලු. හරිනේ මේක. 10 12 130යි. ඍණ 12 වැඩි කිරීම ඍණ 10යි. ඒකත් 130ක් වෙනවා. ඔය තමයි වර්ග සමීකරණ වල හතරවෙනි ගාන. හරි බලන්න මේකේ පස්වෙනි ගාන. පස්වෙනි ගානේ මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ. ඍජුකෝණාශ්‍රාකාර ආශ්‍රයක දිග එහි පළලට වඩා සෙන්ටිමීටර් 3කින් විශාලය. මේ ආශ්‍රයේ වර්ගඵලය 88කි. ආශ්‍රයේ දිගත් පළලස් හොයන්න. දැන් මම මේකේ පළල x කියලා ගත්තොත් දිග වෙන්නේ ඊට 3ක් වැඩි සංඛ්‍යාවක් x ධන 3. දිග x ධන 3 පළල x කියලා එන්නේ. වර්ගඵලය තමයි එතනක් දීලා තියෙන්නේ. වර්ගඵලය 88ක් කියලා දීලා තියෙනවා. ඒතර අපිට පුළුවන් මේ දෙක වැඩි කරන්න x වරක් x ධන 3 88යි. x වරක් x ධන 3 88යි. බලන්න ඉවත් කරද්දී x වැඩි කිරීම x වර්ගය. x වැඩි කිරීම 3 3යි x 88යි. මේ 88 මෙහෙට ගේන්න පුළුවන්. ඍණ 88ක් එනවා. සමානයි බිඳුව. මේකේ සාධක දාද්දී අපිට එනවා 11 වරක් 8 කියලා ගත්ත හැකි. 11යි x ඍණ 8යි x ඍණ 88 සමානයි බිඳුව. මේ ත්‍රිපද ප්‍රකාශන සාධක දැනුම ගන්න ප්‍රශ්නයක් වෙන්න බෑ 11 වසර නිසා. ඒක සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්න ඕන. මෙතන x ඉවතර ගත්තාම x ධන 12 x ධන 11 ඍණ 8 විතර ගත්තාම x ධන 11 x ධන 11 වරක් x ඍණ 8 සමානයි බිඳුව. එන x ධන 11 සමානයි බිඳුව හෝ x ඍණ 8 සමානයි බිඳුව. x සමානයි ඍණ 11 හෝ x සමානයි 8. දැන් මේ උත්තර දෙක ආවට පස්සේ අපි මෙතන යටින් ඍණ 11 යටින් ලියන මෙන්න මෙහෙම. පිළිගත නොහැක. ඍණ 11 පිළිගන්නට බෑ. ඔයගලන්ටත් එහෙමනේ. මෙතන x කියන්නේ දිගක්. දිගක් ඍණ වෙන්න බෑ. එහෙනම් මේ උත්තරේ පිළිගන්න බෑ. එහෙනම් හෝ කියලා දෙකක් තිබුණාට මේ උත්තරේ විතරයි නිවැරදි මේ ගාන හැටියට x සමානයි 8. x සමානයි 8. ඒතකොට පළල වෙනවා 8ක් කියන එක දිග කියන එක 11ක් වෙනවා ඒ ගාන හැටියට. ඒතර දිග කියලා වෙනම යටින් ලියන්න. දිග සමානයි x ධන 3නේ 8 ධන 3. 11යි cm පළල වෙන්නේ x නේ. කියන්නේ 8යි cm. එච්චරයි ඒකේ අවසාන උත්තරේ. ඒ තමයි පස්වෙනි ගාන. හයවෙනි ගාන බලන්න. හයවෙනි ගාන මම මේ දල රූපයක් ඇන්දේ. හරියට මම මේ සමහරට මේ පළල වෙනස් වෙලා තියෙනවා. සාමාන්‍ය දල රූපයක් විදිහට මේක ගන්න. මේකේ දීලා තියෙන්නේ ඔයගලන්ට ඍජුකෝණාශ්‍රාකාර තන පිට්ටනියක දිග 32යි පළල 20යි. ඒතර මේ දිග 32යි. පළල 20යි. මේ තමයි ඒ ඍජුකෝණාශ්‍ර තන පිට්ටනිය. ඊට පස්සේ කියනවා එය වටා ඒකාකාර පළලින් පාරක් ඇත. පාරේ වර්ගඵලය 285 කියලා කියනවා. ඒකාකාර පළලෙක කියනොත් අපිට අකුරක් ගන්න වෙනවා. දීලා තියෙන ඒගොල්ල අකුරක් x කියලා. පාරේ පළල x කියලා ගමු. මෙතන x. මෙතනත් x. මේ හැමතැනක්ම x. මේ පැත්තටත් x. මේ පැත්තටත් x. එහෙම ගත්තාම අපි දන්නවා එහෙනම් මේ පාරත් එක්ක මුළු ඉඩම මේ තියෙන ඉඩම මේ පාර ඒකත් එක්ක මුළු ඉඩමේ දිග වෙන්නේ මෙන්න මේ දිග. ඒ දිග එනවා 32 ධන x කැලි දෙකක්. 32 ධන 2යි x. මේ පැත්තත් එහෙම. මේ ටික 20යි. ඉස්සර x ඒවා දෙකක් එකතු වෙනවා. 20 ධන 2යි x කියලා එන්නේ. ඒ තමයි ඉඩම සහ පාර සහිත මුළු ඉඩමේ දිග පළල. සාමාන්‍ය අපි පාරේ වර්ගඵලය හොයාගන්න ලේසිම ක්‍රමය වෙන්නේ මුළු ඉඩමේ වර්ගඵලය හොයලා
මේ ඉඩමේ වර්ගඵලය අඩු කරා නම් පාරේ වර්ගඵලය එනවා. මුළු ඉඩමේ වර්ගඵලය හොයාගන්නේ 32 ධන 2x වැඩි කරන්න ඕන දිග පළලෙන්. දිග සහ පළල වැඩි කරන්න ඕන. ඒක තමයි මුළු ඉඩමේ වර්ගඵලය. මේකෙන් අඩු කරන්න ඕන ඉඩමේ තන පිටණේ වර්ගඵලය 32 වැඩි කිරීම 20. 32 වැඩි කිරීම 20. දැන් මේ ටික මේ මුළු රූපේ වර්ගඵලයෙන් ඉඩමේ වර්ගඵලය අඩු කරපුවම එන්නේ පාරේ වර්ගඵලයනේ. පාරේ වර්ගඵලය ඒගොල්ලෝ දීලා තියෙනවා 285ක් කියලා. 285ක් කියලා දීලා තියෙනවා. දැන් මේක අපි කල්පනා හරි වරහන් ඉවත් කරගමු. 32 වැඩි කිරීම 20 කියන්නේ 640යි x. 32 වැඩි කිරීම 2 කියන්නේ 64යි. මේක x අකුරක් එන්නේ. 32 වැඩි කිරීම 2x කියන්නේ 64යි x. 2 වැඩි කිරීම 20 කියන්නේ 40යි x. මේ දෙක වැඩි වුණාම එනවා 4යි x වර්ගය. මේ දෙක වැඩි වුණාම එනවා 640ක්. සමානයි 285යි. මේකයි කැපිලා යනවා. අන්තිමට එනවා 4යි x වර්ගය ධන 104යි x සමානයි 285 කියලා එනවා. 285ත් මේ පැත්තට ගේන්න ඕන. මේක ආවට පස්සේ තමයි මේ මට්ටමට ආවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ සමීකරණය බෙදෙන්නෙත් නැහැ. සාධක හොයන්න ඕන ඍණ 285 නෙමෙයි. ඒක 4ෙන් වැඩි කරලා එන්නේ අගේ. මම මෙතන ඍණ 285 4ෙන් වැඩි කරලා පෙන්නන්නම්. 4 වරක් 5 20යි. දෙකක් ඉතුරුයි. 4 වරක් 8 32යි. 2යි 34යි. දෙකක් ඉතුරුයි. 4 වරක් 2 8යි. 8යි 2යි 10යි. ඍණ 1040 සාධක බලන්නට ඕන. ඍණ 1040 සාධක. හරි මේක සාධක අපිට ගන්න පුළුවන් 114 වැඩි කිරීම 10. එතන වැඩි කිරීම හරියද කියලා බලන්න 4 20න් බිඳුව දානවා. දෙකක් ඉතුරුයි. 4 වරකට 32යි 32යි 4යි 32යි 34යි 3ක් ඉතුරුයි. 4 වරක් 2 8යි 8යි 3යි 11යි. මෙතන 11ක් වෙනවනේ. ඔව් 1140ක් එන්නේ. 1140 සාධක එනවා. 114 වැඩි කිරීම 10. මෙයාට ධන දාන්න ඕන. මෙයාට ඍණ දාන්නට ඕන. 4x වර්ගය ධන 114යි x ඍණ 10යි x ඍණ 285 සමානයි බිඳුව. මේකෙන් අපිට 2 ඉවතර ගත්ත හැකි 2x ඉවතර ගත්තාම 2x ධන 57. මේකේ ඍණ 5 ඉවතර ගත්තාම 2x ධන 57. 2x ධන 57 වරක් 2x ඍණ 5 සමානයි බිඳුව. එතන ආවට පස්සේ අපි ඒක සාධක දාන්නට ඕන. x ධන 57 සමානයි බිඳුව හෝ 2x ඍණ 5 සමානයි බිඳුව. 2x සමානයි ඍණ 57. 2x සමානයි 5. දෙපැත්තම දෙකෙන් බෙදද්දී x සමානයි ඍණ 5 බෙදී 57 බෙදීම 2 කියලා එනවා. මෙතන x සමානයි 5 බෙදීම 2 හෝ කියලා එනවා. ඒකෙත් මේක පිළිගන්න බෑ මේ උත්තරේ. ඍණ උත්තරේ පිළිගත නොහැක. x සමානයි භාගය තමයි හරි උත්තරේ වෙන්නේ. x සමානයි 5 බෙදීම 2. ඒ කියන්නේ 2.5 කියන එක තමයි අවසාන උත්තරේ වෙන්නේ. හත්වෙනි ගාන බලන්න. හත්වෙනි ගානේ මේක කරණයේ තියෙන්නේ මේක ඍජුකෝණීය ත්‍රිකෝණයක් ගැන කතා කරන්නේ. ඍජුකෝණීය ත්‍රිකෝණයේ කරණයේ දිගේ 2x ධන 1
අනෙක් පාද දෙක පිළිවෙලින් මම මේක x දාන 7 කියලා ගත්තා මේක x කියලා ගත්තා. ත්‍රිකෝණේ පාදවල දිග සොයන්න කියන මේක මේ පාද අතර සම්බන්ධය තමයි පයිතගොරස් සම්බන්ධය. කර්ණයේ වර්ගය සමාන ඉතිරි පාදවල වර්ගවල එකතුව. කර්ණය කියලා කියන්නේ 2x දාන 1 වර්ගය. ඊළඟට එන x දාන 7 වර්ගය. දාන x වර්ගය. x දාන 1 වර්ග කරනවා කියන්නේ x දාන 1 ඒවම දෙකක් නේ. ඒක ප්‍රසාරණය කිරීම නම් මෙතන ටිකක් කරලා පෙන්නන්න 2x දාන 1 වරක් 2x දාන 1 2x වැඩි කිරීම 2x කියන 4x වර්ගය 4x වර්ගය 2x වැඩි කිරීම 1 කියන 2x 1 වැඩි කිරීම 2x කියන 2x 1 වැඩි කිරීම 1 කියන්නේ 1යි 4x වර්ග ධන 4x ධන 1 මේක අපිට මනෝමෙන් ප්‍රසාරණය කරන්නත් පුළුවන් විදිහට උත්තර එකපාර ගන්න. අපි මනෝමෙන් ප්‍රසාරණය කරන්නේ 2x වර්ග කරනවා. ඒතර 4x වර්ග කියලා එනවා. ඊළඟට මේ දෙක වැඩි කරලා දෙගුණ කරනවා. 2x වැඩි කිරීම 1 2x දෙගුණ කරපුවම 4x. ඊට පස්සේ මෙයාගේ වර්ගය 1 වර්ගය 1යි. මේක අපි කියනවා කෙලින් මනෝමෙන් ප්‍රසාරණය කිරීම. මේක මෙහෙම ගන්නත් පුළුවන්. ඊළඟ x දාන 2 වර්ග 7 වර්ගය වෙන්නේ මේ දෙක වැඩි වෙද්දි x දාන 7 x දාන 7ෙම වැඩි වෙන්න එපා. x වැඩි කිරීම x වර්ගය x වැඩි කිරීම 7ix 7ix ධන 49. මේ දෙක සුළුම වෙනවා x වර්ගය ධන 14ix ධන 49. මේකත් අපිට එකපාරේ මේ විදිහට ගත්ත හැකි x වර්ගය කියලා එනවා. මේ දෙක වැඩි වුණා 7ix දෙගුණ කරපුවම 14ix 7 වර්ගය 49. හරියට මේකම එන්නේ. දැන් අවසානයේ x වර්ගය කියලා එකක් තියෙනවා. දැන් සුළු කරද්දී 4x වර්ගය 4x ධන 1 x වර්ගය 2x වර්ගය කියලා එනවා ධන 14x සියලු පද මේ පැත්තට ගියමු 4x වර්ගය ධන 4x ධන 1 ඍණ 2x වර්ගය ඍණ 14x ඍණ 49 සමානයි බිඳුව. සුළු කරද්දී 2x වර්ගය කියලා එනවා මේ දෙක සුනාම වෙනවා ඍණ 10x කියලා එනවා. මේක වෙනවා ඍණ 48ක් කියලා එනවා. දෙකෙන් බෙදුවම x වර්ගය ඍණ 5x මෙතන දෙකෙන් බෙදලා x මෙතන දෙකෙන් බෙද 12යි කියලා එනවා සමානයි බිඳුව. ඍණ 12 සාධක හරි බලන්න ඒක නැවතත් මේක දෙකෙන් බෙදුවම x වර්ගය වෙනවා මේක දෙකෙන් බෙදුවම 5ක් කියලා එනවා මේක දෙකෙන් බෙදුවම එනවා 24ක් නේද එතන 12 දාලා තියෙන වැරදි 24ක් කියලා එනවා 24ක් දැන් අපිට මෙතනදී ඍණ 24ට සාධක බලන්නට පුළුවන් සාමාන්‍ය විදියට 8 වරක් 3 කියලා නෙන්නේ x වර්ගය ඍණ 8ix ධන 3ix ඍණ 24 සමානයි බිඳුව x විතර ගත්තම x ඍණ 8 වරක් ධන 3 විතර ගත්තමත් x ඍණ 8 සමානයි බිඳුව. x ඍණ 8 වරක් x ධන 3 සමානයි බිඳුව. x ඍණ 8 සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුව. x සමානයි 8 හෝ x සමානයි ඍණ 3. දැන් මෙතන අපිට මේක ලියන්න පිළිගත නොහැක කියලා. පිළිගත නොහැක. එන x ලාගේ එන්නේ 8 කියන එක x සමානයි 8 කියන එක විතරයි. ඊට x ලාගේ 8 ආවට පස්සේ අපිට පුළුවන් මේක ආදේශ කරන්නට යදාලා තැන් වලට පාදවල දිගන එකක් x කියලා තියෙනවා. මේ හරින් හදන්න. x කියන්නේ එතකොට 8යි. x ධන 7 කියලා කියන්නේ 8ට 7ක් එකතු කර ගන්න ඕන 15යි. 2x ධන 1 කියලා කියන්නේ 8 දෙකෙන් වැඩි කරන්න 16යි 17ක් කියලා එනවා මේ සෙන්ටිමීටර්. මේක තමයි අවසාන උත්තරය. x ලාගේ ආවට පස්සේ ඒක ගන්නේ x සමාන 8යි කියලා ගත්තා. එන x කියන්නේ 8යි. x ධන 7 කියන්නේ 8 ධන 7 15යි. 2x ධන 1 කියන්නේ 16 ධන 1 17යි. මේකට පයිතගොරස් දාන්න පුළුවන් කියලා පැහැදිලි. ඒ අපි හැදුවේ 7 වෙනි ගාන. 8 වෙනි ගානේ සමාන්තර ශ්‍රේණියක් තියෙන්නේ.
පටවෙනි ගාන සමාන ශ්‍රේණිය ඒ වලගේ ඍණ 7යි. D වලගේ එන්නේ ඍණ 5 අඩු කිරීම ඍණ 7. ධන 2ක් කියලා එන්නේ. D සමානයි 2යි. මේකේ n පිළිබඳ අවබෝධයක් නැහැ. n හොයන්න තියෙන n දන්නේ. හැබැයි යම් පද ගානක ඓක්‍යය කීයද කියලා දන්නවා. යම් පද ගානක ඓක්‍යය n ගානක ඓක්‍යය Sn සමානයි 105ක් කියලා දන්නවා. අපිට එහෙනම් දිග සමීකරණය ආදේශ කරන්න වෙනවා. Sn සමානයි n බෙදීම 2. 2යි ධන n ඍණ 1ක් D. Sn වෙනුවට 105 n වෙනුවට දන්නේ නැහැ. 2යි දන්නවා. ඒ කියන්නේ 2 වැඩි කිරීම ඒ වෙනුවට ඍණ 7නේ. n දන්නේ නැහැ. D වෙනුවට 2. එතන 2 මේ පැත්තට වැඩි වෙනවා 105 දෙකත් එක්ක වැඩි වෙනවා. n වරක්. එතන ඍණ 14යි n. ඍණ දෙවරක් 7 14 ඍණ 14යි. වරහන් ඉවත් කාදී ඍණ 2 ධන 2යි n. ඍණ 2. එතන 210ක්. n වරක් 2යි n ඍණ 16 කියලා තියෙනවා. 2යි n වර්ගය 16යි n. මුළු සමීකරණයම දෙකෙන් බෙදන්න පුළුවන්. ඒතර 105ක් කියලා එනවා. n කියලා එනවා. 8යි n කියලා එනවා. මේකත් අපි දිහා පැත්ත දාගත්ත එක n වර්ගය ඍණ 8යි n ඍණ 105. ඒ දක්වා බලන්න තේරුම් ගන්න පුළුවන් ඇති. ඊට පස්සේ මේකේ සාධක දාන්නට ඕන අපි. තුමානේ බිඳුව මේක සාධක දාද්දී ඍණ 105 සාධක බලන්න ඕන. 15 වරක් 7 නේ දෙන්නේ. ඒතකොට ඍණ 105 15 වරක් 7. n වර්ගය ඍණ 15යි n ධන 7යි ඍණ 105 සමාන බිඳුව. n වරක් n ඍණ 15 ධන 7 වරක් n ඍණ 15 n ඍණ 15 වරක් n ධන 7 සමාන බිඳුව. n ඍණ 15 සමාන බිඳුව හෝ n ඍණ 15 සමාන බිඳුව හෝ n ධන 7 සමානයි බිඳුව. n සමානයි 15 හෝ n සමානයි ඍණ 7. මේකෙදිත් අපි තේරුම් ගන්න ඕන ධන උත්තරේ විතරයි පිළිගන්නේ ඍණ උත්තරේ ගන්න නැහැ. හේතුව පද ගණන ඍණ වෙන්නට බෑ. පද ගණන ඍණ වෙන්නට බෑ. එතනින් වර්ගද සමීකරණ කොටසත් අවසන් වෙනවා. මේ හදපු ගණන් ඔයගොල්ලෝ නැවත නැවත හදලා වර්ග සමීකරණ සම්පූර්ණ කරගන්න. ඉතින් අනතුරු මේක තියෙනවා වර්ග පූර්ණය සහ සූත්‍රයෙන් වර්ග සමීකරණ විසඳීම කියන කොටස් දෙක. ඒකත් මේ පාඩමට අදාළ කොටසක්. ඒක මම ඊළඟ වීඩියෝවෙන් ඔයගලන්ට කියලා දෙනවා.